ජිසුපේටයි හැම කෙනෙක්ටම අපි ඉන්නේ අපි හැමදාම කියන වගේ තීරණාත්මක කාලෙක විශේෂයෙන්ම ලෝකේ ඉදිරිය ගැන හිතනකොට ගොඩක්ම ලංකාවේ ඉන්න අයට සහ පිටරට ඉන්න අයට ගොඩක් හැම කෙනෙක්ටම ලෝකේ ඉදිරිය මෙතනින් ඉස්සරහට මොනවා වෙයිද මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියන දේ නිතරම හිතෙනවා ගොඩක් අය විශේෂයෙන්ම ක්‍රිස්තියානි අය ඔබ දන්නවා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා අපි නිතරම කතා කරලා තියෙන ලෝකයේ වාතාවරණය කොහොමද ඉදිරියේ වෙනස් වෙන්න යන්නේ ඉදිරියේ මොන වගේ දේවල්ද වෙන්න යන්නේ කියලා ඔය කට්ටිය ගොඩක් දන්නවා. ඒ වගේම තමයි මම ගොඩක් මේ වීඩියෝ කරන්න හිතුවේ ඔබගේ නෑදෑයන් හිතමිතුරන් ඉන්නවා තවම ගැලවීම නොලබපු අය. දැන් ගොඩක් අය මේ ලෝක වාතාවරණය තුල ඒ අය මේ දේවල් වල සම්බන්ධ වෙන්න යන ගොඩක් දේවල් වල මේ ලෝකේ බාහිරව අපි පේන ගොඩක් දේවල් වලට ගොඩක් අය ප්‍රතිචාර දක්වන විදිය ඔය කට්ටිය දකිනවා. එතකොට විශේෂයෙන්ම ලෝකෙ ඉදිරියේ මොන වගේද වෙන්න යන්නේ කියන දේ බයිබලයට අනුව මම අද ඔයාලත් එක්ක කතා කරන්න යනවා. ඔයාලට පුළුවන් වෙයි මේ පණිවිඩය තව කෙනෙක් එක්ක බෙදා ගන්න. ඉතින් ඇත්තටම ලංකාව තුල ඉන්න ඔබ මම දකින දෙයක් තමයි මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන වාතාවරණය. විශාල ආර්ථික අර්බුදයක රට තියෙනවා. ගොඩක් දේවල් සිද්ධ වෙමින් පවතිනවා. එතකොට දැන් ක්‍රිස්තියානි අයට මම මේ කතා කරන්නේ ක්‍රිස්තියානි අයට මම එක දෙයක් කියන්න කැමති ප්‍රථමයෙන්ම ඒ තමයි ක්‍රිස්තියානි අය කියලා කියන්නේ යේසුස් වහන්සේව අනුගමනය කරන අය කියලා කියන්නේ දෙවියන් වහන්සේ මත පමණක් යැපෙන සෙනඟක්. හරි අපගේ එකම ගැලවුම් කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට අපේ සැපයීම අපේ යැපීම තියෙන්නේ දෙවියන් වහන්සේ මත පමණයි. මනුෂ්‍යයා මත නෙවෙයි. හරි ඒක තමයි බයිබලයේ සත්‍යය. හරි මොකද යේසුස් වහන්සේ කුරුසේදී මේ ලේ වලින් උන්වහන්සේ හෙළපු ලේ වලින් උන්වහන්සේ අපි වෙනුවෙන් කුරුසේ මැරුණා. උන්වහන්සේ අපි වෙනුවෙන් ලේ වැගිරෙව්වා. ඒ ලේ වලින් උන්වහන්සේ අපිව මිලදී ගත්තා. අපිට අයිති නැහැ. අපි අයිති යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. අපි දෙවියන් වහන්සේ මත යැපෙන සෙනඟ. එතකොට මේ ක්‍රිස්තියානි අය මේ ලෝකේ තියෙන බබිලෝනි ක්‍රමය. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන සිස්ටම් එක ආර්ථික වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, මොනාරි අධ්‍යාපන වෙන්න පුළුවන් ඒ සිස්ටම් එක මත යැපෙන සෙනඟක් නෙවෙයි. ක්‍රිස්තියානි කියලා කියන්නේ දෙවියන් වහන්සේ මත යැපෙන සෙනඟ. එතකොට මම මේ ක්‍රිස්තියානියට කියන්න ඕන දේ තමයි සිස්ටම් එකකින් එළියට එන්න. දැන් මම අද දැකලා තියෙනවා ගොඩාක් ක්‍රිස්තියානි අය පවා මේ රටේ තියෙන ප්‍රශ්න වලට තමන්ට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ සිස්ටම් එක ඇතුලේ. මේ සිස්ටම් එකකින් එළියට එන්න. මොකද අපිට සපයන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. අපි යැපෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. ඒ සිස්ටම් එක තුල ඉන්න මිනිස්සුන්ට මේ දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති නිසා එයාලට වෙන උත්තර නැහැ. ඒ අය උත්තර හොයන්නේ සිස්ටම් එකකින්. ඒ අයට කරන්න දෙයක් නැතිම තැන තමයි ගොඩක් අය අද පාරට බහලා තියෙන්නේ. මොකද ඒ අයට වෙන විසඳුමක් නැහැ. ඒ අය දන්නේ නැහැ එතනින් එහාට ඒ සිස්ටම් එකකින් එහාට එයාලට සපයන කෙනෙක් ඉන්නවා කියලා. ඒ දේ දන්නේ ඔබ මම විතරයි. හරි මේ සිස්ටම් එක ඇතුලේ ක්‍රිස්තියානියට උත්තර හොයන්න යනවා නම් එතකොට කෝ එයාගේ දෙවියන් වහන්සේ? ඒක තමයි අපිට අහන්න තියෙන්නේ. හරි ගොඩාක් ක්‍රිස්තියානිය පවාද පාරට බහැලා ගොඩක් දේවල් කරමින් ඉන්නවා. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි කෝ එයාලගේ දෙවියන් වහන්සේ කියලා. මොකද මේ දෙවියන් වහන්සේ තමයි අපිට සපයන කෙනා. අපේ යැපීම. එතකොට මේ සිස්ටම් එකකින් එළියේ තමයි ඒ දෙවියන් වහන්සේ ඉන්නේ. හරි ඒ නිසා මේ ලෝක ක්‍රමයේ තුල යැපෙන්න එපා. ලෝකයේ තුල හිටියත් ලෝකාකාර වෙන්න එපා කියලා බයිබලයේ කිව්වේ ඒකයි. ලෝකයේ තුල සිටියත් ලෝකෙන් කිලිටු වෙන්න එපා කියලා අපිට කියලා තියෙනවා යෝහන් පොතේ. ඒක යෝහන් පොත කියවන්න. ඒ නිසා ක්‍රිස්තියානියගෙන් මම ඉල්ලනවා කවුරු හරි කෙනෙක් මේ සිස්ටම් එක තුල තාම උත්තර හොයනවා නම් මේ සිස්ටම් එක ඇතුලේ තමන්ට අවශ්‍ය දේවල් තාම හොයනවා නම් වහාම එකකින් එළියට එන්න. මේ බබිලෝනි ක්‍රමෙන් එළියට එන්න. මොකද ක්‍රිස්තියානි අය සිස්ටම් එක මත උත්තර හොයන අය නෙවෙයි. අපි කරන්නේ ආත්මික සටනක්. අපි කරන්නේ මානසික සටනක්. ඒක මේ පෙනෙන ලෝකයට වඩා එහයින් තියෙන දෙයක්. ඒක ආත්මික දෙයක්. ඒ නිසා ඔබට සපයන්නේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කිව්වා මම නුඹව අනාථ වෙන්න අතහරින්නේ නැහැ. හරි මම ලෝකාන්තිම දැක්ක නුඹලත් එක්ක ඉන්න යනවා. ඒ විතරක් නෙවෙයි නුඹලත් එක්ක සිටින පිරිස උන්වහන්සේ සැනසිලිකාරයෙක් අපිට දීලා තියෙනවා. ඒ තමයි සුදාත්මන් වහන්සේ. එහෙනම් උන්වහන්සේ මේ ජීවිතේ ගත කරන්න යේසුස් වහන්සේ තුල අපේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය සියලු දේ උන්වහන්සේ අපිට දීලා තියෙනවා. සුදාත්මන් වහන්සේ තුලින් සියල්ල දීලා තියෙනවා. අපිට තියෙන්නේ මේ සිස්ටම් එක මත යැපීගෙන මේ ජීවිතේ ගත කරන එක නෙවෙයි. එතනින් එළියට ඇවිල්ලා
අපිට සපයන දෙවියන් වහන්සේත් එක්ක අපගේ යැපීම වන දෙවියන් වහන්සේත් එක්ක ඉදිරියට ගමන් කරන එක සහ මේ ලංකාවේ ඉන්න අයට මේ ලෝකේ ඉන්න අයට ඒ දෙවියන් වහන්සේව හඳුන්වලා දෙන එක. දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙනවා කියන්නේ ඒක. යේසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙනවා කියන්නේ ඒක. එහෙනම් සාක්ෂිකාරයෙක් වෙන්න ඕන කාලේ ඔබත් අන්න අයත් එක්ක එකතු වෙලා සිස්ටම් එක ඇතුලේ උත්තර හොයනවද? මොහොතක් හිතන්න මම දන්නේ නැහැ මම කවුරු ඉන්නවද කියලා. මට වාට මේ පරිවිඩය දෙන්න ඕනේ. මේ දේ පොඩ්ඩක් කතා කරන්න ඕන උනේ. ලෝකෙ ඉදිරියේ ගොඩක් දේවල් සිද්ධ වෙන්න යනවා. ඒ සිද්ධ වෙන සිදුවීම් වලදී ගොඩක් ලොකු සෙලවීම් වෙන්න යනවා. ඒ දේවල් වලදී ඔයා හරිතැන නොහිටියොත්, ඔයා දෙවියන් වහන්සේ තුල හරිතැන නොහිටියොත්, ඔයාගේ ජීවිතය වෙනස් නොකරගෙන හිටියොත් ඔයත් සෙලවෙන්න පුළුවන්. ඒකයි අද මම ගොඩක් ඒ ගැන කතා කරේ. ඒ නිසා කිසිම වෙලාවක සිස්ටම් එක ඇතුලේ නම් උත්තර හොයන්න එපා. ඒ සිස්ටම් එකෙන් එළියට එන්න. ලෝකාකාර වෙන්න එපා. දැන් ලෝකෙ මිනිස්සු සිස්ටම් එක ඇතුලේ උත්තර හොයන්නේ පාරට බැස්සේ එයාලට වෙන කරන්න දෙයක් නැහැ. එයාලක අතින් කරන දේ හරි. එයාලට වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි අපි දන්නවා එයාලට සපේන දෙවි කෙනෙක් ඉන්නවා. එයාලට යැපෙන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේ මත. මොකද මේ වෙනකොට මේ ලංකා දේශය අඬනවා දෙවියන් වහන්සේව ඉඳලා. ඒ නිසා නිතරම අපි අපගේ යාඥා කාලයන් වල දේශය ගැන අපි යාඥා කරනවා. එක දිගටම අපි දේශය ගැන යාඥා කරනවා. මොකද මේ ලංකාව තුළ ලොකු අස්වැන්නක් තියෙනවා. ලොකු අස්වැන්නක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ජීවන පොතේ නම ලියවුණු. ඉතින් ඒ සෙනඟ වෙතට යන්න තමයි ඔබව මාව උන්වහන්සේ කැඳවලා මේ කාලේ සූදානම් කරලා තියෙන්නේ. අපිව උන්වහන්සේ විවිධ කාලවල තුලින් අරගෙන ඇවිල්ලා විවිධ අත්දැකීම් තුලින් අපිව අරගෙන ඇවිල්ලා උන්වහන්සේ අපිව සූදානම් කරා. උන්වහන්සේගේ අස්වැන්නට අපිව යවන පිණිස. ඒ නිසා මේ කාලය ලංකාවේ අස්වැන්න උන්වහන්සේ වෙතට එන කාලයක්, ගේන කාලයක්. ගොඩක් අය දෙවියන් වහන්සේව හොයාගෙන එනවා. ගොඩක් අය දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. ඉතින් අපි තමයි යන්න ඕනේ අය වෙතට. උන්වහන්සේ ඔබව මාව තෝරගෙන තියෙන්නේ. උන්වහන්සේ ඔබව මාව කැඳවලා තියෙන්නේ ඒ දෙයට. ආමෙන්. ඉතින් ලෝකෙ ඉදිරියේ මොන වගේ වෙයිද? හොඳට බලන්න ඔය කට්ටිය නිවුස් බැලුවත්, ඔය කට්ටිය වටපිටාව බැලුවත් ඔය කට්ටියට පේනවා බයිබලයේ තියෙන දේවල් ඒ විදිහටම වීගෙන යන විදිහේ. ලෝකෙ ඉදිරියේ යම් සිදුවීම් මාලාවක් වෙන්න යනවා. ඒ දෙයට තමයි මේ වාතාවරණය හැදෙන්නේ. හොඳට මේ දේවල් ටික බලන්න. මම මේ කතා කරන ක්‍රිස්තියානි අය නිසා එයාට තේරෙනවා මම මේ කියන්න යන දේවල්. හොඳට බලන්න හැම ආගමක්ම එකයි කියන තැනට දැන් වාතාවරණය හැදීගෙන එනවා. අපි හැමෝම එකයි. හැම ආගමක්ම එකයි. හරි අපි හැමෝම එකයි කියන තැනට දැන් වාතාවරණය හැදෙනවා. ඔය කට්ටිය දන්නවා ඉදිරියේදී එක ලෝක නායකයෙක් එන්න යනවා අන්තක්‍රිස්තුස් කියලා. හැබැයි උට ප්‍රකාශ වෙන්න බෑ ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. එහෙම නැත්නම් සභාව සම්පූර්ණත්වයට අපු සභාව මේ පොළොවේ තියෙන නිසා. හැබැයි මේ විදිහ ජීවත් වෙලා ඉන්නවා. හරි. ඒ නිසා අපිව උන්වහන්සේ ගත්තට පස්සේ එහෙම නැත්නම් රැප්චර් එක සිද්ධ වුණාට පස්සේ ඔසව ගැනීම සිද්ධ වුණාට පස්සේ තමයි අන්තක්‍රිස්තුස් ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා ඔසව ගැනීම ඉතාම ආසන්නව තිබෙනවා. හරි. අපි අන්තක්‍රිස්තුස් ගැන හොය ඉන්න අවශ්‍ය නැහැ. අපි කරන්න ඕන එකම දේ අපේ ජීවිතය තුළ සුද්ධකම සම්පූර්ණ කරගෙන දෙවියන් වහන්සේ තුළ සුද්ධව සිටින එක. උන්වහන්සේගේ ඊම බලාගෙන ඉන්න එක සහ ඇස් අරගෙන නිදා නොගෙන ඇස් අරගෙන මේ ලංකාවේ ඉන්න අයට, මේ දේශේ ඉන්න අයට උන්වහන්සේ ගැන කියන එක, උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන එක. වචන වලින් නෙවෙයි ක්‍රියාවෙන් ඒ දේ කරන එක තමයි මේ කාලේ අපි කරන්න ඕන. දැන් මම කතා කරන් හිටියේ මේ හැම ආගමක්ම එකයි කියන තැනට එන්නේ මොකද අන්තක්‍රිස්තුස් මේ ලෝකයට එන්නේ මුළු ලෝකෙම මිනිස්සු එයා පිටිපස්සේ පුදුම වෙලා යන්න යනවා කියලා බයිබලයේ තියෙනවා. එයා මේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ව ඒකරාශී කරන එක තැනක් තමයි ආගම කියන තැන. හරි හැම ආගමක්ම එකයි කියන තැනට ආවට පස්සේ එයාට ලේසි හැම කෙනෙක්ම තමන්ගේ යටතට ගන්න. හරි හැම කෙනෙක්ම එයාට ආස වෙන්නේ ගොඩක් වෙලාවට ඒ නිසා. හැම ආගමක්ම එකයි කියන තැනට ගේන්න යනවා. හරි ඒ නිසා දැන් අපිට පේන්න තියෙනවා හැමෝම එකයි. හැම ආගමක්ම එකයි කියන තැනට දැන් වාතාවරණය හැදෙනවා. හරි ඉදිරියේදී ඒ දේ තව තවත් වැඩි වෙන්නේ ඇයි? තව තවත් සිද්ධ වෙන්නේ ඇයි? ඒ විතරක් නෙවෙයි. දැන් මේ වෙනකොට ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ රටේ ජනාධිපතිව, තමන්ගේ රටේ පාලකයව එපා වෙලා තියෙනවා. මේ දේ ලංකාවේ විතරක් නෙවෙයි ඉදිරියේදී ලෝකේ ගොඩක් රටවල් වල මේ දේ සිද්ධ වෙන්න යනවා. ගොඩක් රටවල් වල මේ දේ සිද්ධ වෙන්න යනවා. තමන්ගේ රටේ පාලකයව තමන්ට එපා වෙනවා. එතකොට මොකද වෙන්නේ? මුළු ලෝකෙම එකතු වෙලා එක ලෝක නායකයෙක්ට කැමති වෙන්න යනවා ඉස්සරහට. ඒ වාතාවරණය තමයි මේ හැදෙන්නේ. හරි?
මේ වෙනකොට ඔකට දන්නවා මුර්ගයාගේ ලකුණ දෙන්න අවශ්‍ය හැමදේම හදලා ඉවරයි. ඒකට පෙරහුරු ඔක්කොම ටික කරා. ඒ පෙරහුරු ටික කරලා ඉවරයි. හරි දැන් දන්නවා මිනිස්සු කොහොමද පාලනය කරන්න ඕනේ කොහොමද මේ පෙරහුරු උනේ කියලා කට්ටිය දන්නවා. එතකොට මේ වෙනකොට ලෝකේ යුද්ධයක් පවතිනවා. හරිද? මේ වෙනකොට තවත් රාජ්‍යයන් යටත් කරගනිමින් පවතිනවා. මේ හැම දෙයක්ම තුල එක ලෝක නායකයෙක්ට මේ ලෝකෙම යන්න එක ලෝක නායකයෙක්ට පුළුවන් වෙනවා මේ ලෝකෙම පාලනය කරන්න. ඒ තැනට අවශ්‍ය වටපිටාව එහෙම නැත්නම් වාතාවරණය දැන් සැකසෙමින් පවතිනවා. අලුත් නීති සම්පාදනය වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඉන්නේ ඊටාම තීර්ණාත්මක කාලෙක. හරි? අපි ඉන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම ඊටාම ආසන්න කාලෙක. ඉතින් යේසුස් වහන්සේ තවමත් ප්‍රමාදනම් බයිබලයේ පේදුරුතුමා කියනවා උන්වහන්සේ බොහෝ කල නුඹලා ගැන ඉවසන්ට යනවා. මොකද උන්වහන්සේ කැමති නැහැ දුෂ්ටයත් විනාශ වෙනවට. දුෂ්ටයා පවා හැරිලා පසුතැවෙනට උන්වහන්සේ කැමති. ඒ නිසා උන්වහන්සේ බොහෝ කල ඉවසනවා කියලා. එහෙනම් උන්වහන්සේට විශාල සැලැස්මක් තියෙනවා මේ විශේෂයෙන් මේ දේශය ගැන. හරි ඒ නිසා යාඥා කරන දේශය ගැන සුභාරංචිය ප්‍රකාශ කරන්න. නිතරම වැඩේ යෙදී සිටින්න. සුභාරංචිය ප්‍රකාශ කරන්නකගේ වැඩේ නිතරම කරන්න. ඔයාගේ ක්‍රියාවෙන්. ඔයාගේ ක්‍රියාවෙන්. කාටවත් පේන්න නෙවෙයි. දෙවියන් වහන්සේ ඔයාව දැක්කම ඇති. මුළු හදවතින්ම ගොඩක් අයට ආදරය කරන්න. යේසුස් වහන්සේ කිව්ව එකම දේ මම නුඹලට ආදරය කරා වගේ, මම නුඹලට ප්‍රේම කරා වගේ ඒ අගාපේ ආදරේ කොන්දේසි විරහිත ආදරෙන් අන් අයට ආදරය කරන්න. උන්වහන්සේ ඒකයි අපිට කිව්වේ. උන්වහන්සේ ඒකයි කිව්වේ. උන්වහන්සේ විනිශ්චය දවස ගැන කතා කරද්දී මතේ පුතේ උන්වහන්සේ කියනවා මම අසනීප වෙලා ඉද්දී ඔකටි මාව බලන් ආවා. ධර්මිෂ්ඨයිට උන්වහන්සේ කතා කරලා කියන්නේ. හරි මම හිරගෙහි ඉද්දී ඔකටි මාව බලන් ආවා. මම මුදල් නැතුව මම වස්ත්‍ර නැතුව ඉද්දී ඔයාලා මට ඇඳුම් දුන්නා කියලා යේසුස් වහන්සේ නිතර ධර්මිෂ්ඨ අය අහනවා ස්වාමිනේ කොයි වෙලාවෙද අපි මේ දේ කරේ කියලා. යේසුස් වහන්සේ කියනවා නුඹලා මේ බාලයන්ගෙන් නිතා කුඩා කෙනාට ඒ දේ කරාද ඒ දේ කරේ මටයයි කියලා යේසුස් වහන්සේ කියනවා. එහෙනම් අපි කරන හැමදේම කරන්නේ යේසුස් වහන්සේට කියලා හිතාගෙන අපි මනුස්සයට ආදරය කරනවා. අපි මේ මනුස්සයට උදව් කරන්නේ. අපි මේ මනුස්සයට ඒ දේ කරන්නේ හදවතින්ම නම් උන්වහන්සේ ඔබගේ හදවත දකින්න යනවා. ඒ දේ අපි කරන්නේ යේසුස් වහන්සේට කියලා හිතාගෙන අපි ඒ දේ කරමු. උන්වහන්සේ ඒකයි කිව්වේ. උන්වහන්සේ අසීමිතව කොන්දේසි විරහිතව මනුස්සයට ආදරය කරලා කොච්චර ආදරය කරාද කියනවනම් මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම කුරුසේ මැරෙන්න තරම් උන්වහන්සේ අපිට ආදරය කරා. ඒ සදාකාලික ආදරය ඔබ තුල උන්වහන්සේ තියලා තියෙනවා. ශුද්ධාත්මන් වහන්සේ ඔබ තුල ඉන්නවා. ඒ තනන් වහන්සේ ඉඩ දෙන්න. ඒ ආදරය ප්‍රකාශ කරන්න. මොකද ඒ ආදරය මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන නිසා. මිනිසුන්ට මෙහි වෙනකොට ජීවනය ඕනේ. යේසුස් වහන්සේ කිව්වා මම තමයි ජීවනයේ කෑම, මම තමයි ජීවනයේ වතුර කියලා. අද ජීවනයේ කෑම නැතුව කුසගින්න ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නවා මේ ලංකාව තුල. ජීවනයේ වතුර නැතුව පිපාසිතව ඉන්න මිනිස්සු ගොඩක් ඉන්නවා මේ දේශය තුල. ඒ අයට ඒ කෑම දෙන්න. ඒ කෑම තියෙන ඔයා තුල. ඒ වතුර තියෙන ඔයා තුල. මොකද යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ තුල ඉන්න අයගෙන් ජීවනදායක උල්පත් නික්මෙන්ට යනවා. ඒ උල්පත් වලින් විශාල ජීවනදායක ගංගාවල් ඇති වෙන්න යනවා. ඒත් ඒ සිද්ධ වෙන්නේ ඔබ තුලින්. දෙවියන් වහන්සේගේ ජීවනයේ ගලාගෙන යන මාධ්‍ය තමයි මිනිසයා. උන්වහන්සේගේ ගෝලයා. ඒ තමයි ඔබ. ඔබ තුලින් මේ ජීවනයේ ගලාගෙන යන්න ඕනේ මගේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා ඔබ තවමත් වැටි මේ ගමනාව වෙන්න පුළුවන්. ඔබ තවමත් යේසුස් වහන්සේගේ සම්පූර්ණත්වයට එන ගමක් වෙන්න පුළුවන්. මමත් ඒ ගමන යන්නේ. අපි 100%ක්ම සුද්ධකම කරා. අපි 100%ක්ම සම්පූර්ණත්ව කරලා ලඟ වෙලේ රැප්චර් එකේදී උන්වහන්සේත් එක්ක අපි උන්වහන්සේලා සමාන වෙන දවසේදී මහිමාන්විත ශරීරයක් අපි ලබා ගන්න දවසේදී. නමුත් අපිට පුළුවන් මේ ලෝකෙදී සුද්ධකම සම්පූර්ණ කරගන්න. අපි ඒකට උත්සාහ කරනවද? අපි ඒ දේ තුලද ජීවත් වෙන්නේ? දවසින් දවස ස්වාමිනී මට ඕනේ ඔබ වහන්සේ වගේ වෙන්න. ස්වාමිනී මට ඕනේ මේ පාපේ අතහරින්න. ස්වාමිනී මට ඕනේ ඔබ වහන්සේ කුසේ මහතේ ප්‍රමාණයට ගොඩනගෙන්න. ස්වාමිනී මට ඕනේ ඔබ වහන්සේ තුල සම්පූර්ණත්වයට එන්න. ඒ දේ තුල ජීවත් වෙනවද? ඔයාගේ ආකල්පය ඒකද? ඔයාගේ ජීවන රටාව ඒකද? එහෙනම් ඔයා ඉන්නේ හරි තැන. ඒ නිසා ප්‍රේමයෙන් ආදරෙන් දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙන්න. දෙවියන් වහන්සේගේ ගෝලයෙක් වෙන්න. හරි. සේවය කියලා කියන්නේ ප්‍රේමයේ ප්‍රතිඵලයක්. ඇත්තෙන්ම ඒ ප්‍රේමය අපි තුල තියෙනවා නම් අපි තුල නිකම්ම සේවය සිද්ධ වෙනවා. ඔබ හැම කෙනෙක්ම ඔයා යේසුස් වහන්සේ තමන්ගේ ගැලවුම් කරු විදිහට පිළිගත්ත කෙනෙක් නම්
ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ සේවකයෙක්. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට උන්වහන්සේගේ සේවකයෙක් විදියට ක්‍රියා කරන්න යුතුව තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේට යටත් වෙන්න, උන්වහන්සේට කීකරු වෙන්න, උන්වහන්සේගේ ආශාවන් අනපනත් ඒ විදිහටම ආරක්ෂා කරන්න. මොකද කාලය ආසන්නයි. ගොඩක් අය සෙලවෙන්න යනවා. ඒ නිසා ඒ සෙලවීම වලදී ඔයාලා නොසෙල් වෙන පිණිස, ස්ථීරව සිටින පිණිස, ඒ ස්ථීරකම අන් අය දකින පිණිස, සුද්ධකම සම්පූර්ණ කරගෙන ප්‍රේමයෙන් එකිනෙකාගේ බර උසුලමින් අපි මේ ගමන යමු. යේසුස් වහන්සේ ළඟදීම එනවා. අපි ළඟදීම දවසක උන්වහන්සේ මුහුණ දකින්න යනවා. ඒ දවස් ඉතාම ළඟයි. ස්ථීරව ඉන්න දෙවියන් වහන්සේත් එක්ක නොකොඩවම යාඥා කරන්න. උදේ දවල් රැය යාඥා කරන්න. ඒක මග හරින්න එපා. නොකොඩව යාඥා කරන්න. පැය 24ම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මම මේ කතා කරන්නේ යාඥා කරන්න කිව්වම පැයක් දෙකක් දාගෙන යාඥා කරන එකක් නෙවෙයි. එහෙම කරන එකත් හොඳයි. ඊට වඩා පැය 24ම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඇතුළාන්තයෙන් මොරගසන්න. ඇතුළාන්තයෙන් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා උන්වහන්සේත් එක්ක කතා කරන්න. සහභාගීකම පවත්වන උන්වහන්සේත් එක්ක. උන්වහන්සේ ඔයාලත් එක්ක ඉන්න යනවා. ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි.